තෙරුවන් සරණයි සියලු දෙනාටම විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ලෝකේ ජීවත් වෙන කවුරුත් අතිමහත් බහුතරයක් ගත්තම අනුසෝතගාමී මාර්ගයේහි ගමන් කරන්නට කැමතියි. ගංගාවක පහත අතට ගමන් කරන එක, ගහගෙන යන එක අමාරු දෙයක් නෙමෙයි. නිකම්ම හිටියත් පල්ලෙහාට ගහගෙන යනවා. ඒ වගේ මේ ලෝකයේ අනුසෝතගාමීව ගමන් කරන්නට ගියාම, රාගය, ద్వේෂය, මෝහය අනුව ගමන් කරන්න ගියාම ඒක බොහොම පහසුයි. නිකම්ම හිටියත් ඒ කෙලෙස් මාර්ගයට කෙනෙක් ඇද වැටෙනවා. නමුත් පටිසෝතගාමී මාර්ගය ඊට වඩා ගොඩක් වෙනස් එකක්. ඒ නමින්ම තේරෙනවා ඒක ටිකක් අමාරුයි කියන එක. ගංගාවක උඩු අතට පිහිනනවා වගේ. හැබැයි ඒ පටිසෝතගාමී මාර්ගයෙන් තමයි උත්තරීතර නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට තියෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලෙහි ඒ පටිසෝතගාමී මාර්ගයේ පිළිබඳව නිරන්තරයෙන් දේශනා කළා. ත්‍රිපිටකයේ තුල ඒ ධර්ම න්‍යායන් ඊටමත් සුරක්ෂිතව තියෙනවා. ඉතින් අපි මේ ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ ඔස්සේ ඒ ත්‍රිපිටකයේහි දීඝනිකායෙහි සංගීති සූත්‍රය පිළිබඳව අපි සති ගණනාවක් තිස්සේහි සාකච්ඡා කරගෙන එනවා. සංගීති සූත්‍රය කියලා කියන්නේ ධර්ම ගබඩාවක් කියලා අපි මින් පෙරත් ඔබට සඳහන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විවිධ ධර්ම පරයයන් සංග්‍රහ වෙලා තියෙන, සුරක්ෂා වෙලා තියෙන ස්ථානයක් සංගීති සූත්‍රය කියලා කියන්නේ. අපි පසුගිය වැඩසටහන් කිහිපයකදීම සාකච්ඡා කළා එහි ඇතුළත් වන නාම රූප කියන ධර්ම න්‍යාය පිළිබඳව. ඉතින් අදත් අපි ඒ පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඔබට ඉතාමත්ම වැදගත් ධර්ම විවරණයක් මේ තුලින් සිද්ධ වෙන බව අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. ඉතින් අද සාකච්ඡා මණ්ඩපයේ සඳහා වැඩම කොට සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හඳුරන් වහන්සේ. අපි තාමත් ගෞරවයෙන් පඬිත හඳුරන් වහන්සේ පිළිඅර ගන්නවා. ත්‍රිවංශ සරණයි කස්සප. නාම රූප පිළිබඳව අප පසුගිය වැඩසටහන් වලදී සාකච්ඡා කළා. නාමයේ පිළිබඳව විවිධ ප්‍රභේදගතව සාකච්ඡා කළා. සූත්‍රවල කොහොමද සඳහන් වෙන්නේ? අභිධර්මයේ කොහොමද සඳහන් වෙන්නේ කියලාත් කතා කළා. එක පැත්තකින් ගත්තාම කුසල අකුසල විදිහට කතා කළා, විපාක වශයෙන් කතා කළා, ක්‍රියා වශයෙන් කතා කළා. රූප ධර්මයේ පිළිබඳවත් විවිධ පැතිකඩ ඔස්සේ අපි සාකච්ඡා කරමින් පැවතියා. තවත් එහි සෑහෙන ප්‍රදේශයක් තියෙනවා සාකච්ඡා කරන්නට. කසප හාමුදුරනේ අපි විශේෂයෙන් පසුගිය සතියේ තුලදී කතා කළා ධම්මසංගණිප්පකරණයේ රූපකාණ්ඩයේහි විග්‍රහ වන ආකාරයට මේ නාම රූප ධර්මයන්හි රූපය පිළිබඳව කොහොමද තේරුම් අරගන්නේ කියලා. අපිට තවත් තියෙනවා මේ කතා කරන්න ඉතාමත් වැදගත් ධම් කොටසක්. මේ පිළිබඳව පටන් ගමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ධම්මසංගණිප්පකරණයේහි රූපකාණ්ඩය තරම්ම ත්‍රිපිටකයේ තුල රූපය පිළිබඳව ਸਰව ප්‍රකාරයෙන්ම හැම පැත්තකින්ම කරන ලද විග්‍රහයක් වෙනත් නැති තරම්ම ඒ තරම්ම ඊටමත් ගැඹුරු විග්‍රහයක් අපිට රූපකාණ්ඩ විග්‍රහය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. අපි ඒ තුළ පසුගිය සතියේ සාකච්ඡාවට භාජනය කළේ සබ්බං රූපං න හේතු අහේතුකං හේතු විපයුත්තං කියන මේ කාරණාව තුන පිළිබඳව. රූපය කියන එකේ හේතු ධර්මයන් නොයෙදෙන තැනක් වගේම රූපය හේතු ධර්මයන් නොවනවා කියන කරුණ අපි එහිදී අවධාරණය කරගන්නට යෙදුණා. එහිදී වඩාත්ම ප්‍රධාන ලෙස රූපය කියන දේ අපි කතා කළොත් අපිට ලැබෙනවා සප්පච්චයන් සංකතං රූපී ලෝකයන් සාසවං ආදී සෑහෙන වචන සමුදායකින්ම රූපය පිළිබඳව අර්ථ දක්වන ආකාරය. සප්පච්චයන් කියනකොට රූපය සප්‍රත්‍ය ධර්මයක්. රූපය හේතු නෙමෙයි කියලා කිව්වට රූපය ප්‍රත්‍යයන්ගෙන් තොරව රූපය හට ගන්නවා කියලා කොයි වෙලාවකවත් ධර්මයේ විග්‍රහ වෙන්නේ නැහැ. ඒ හින්දා රූපය කියන එක සප්‍රත්‍යවත් ධර්මයක්. ඒ කියන්නේ
ප්‍රත්‍ය සහිතව තමයි රූපය උපදින්නේ. රූපය කියන දේ පැනවීමට යන්නේ ප්‍රත්‍ය ඇති කල්හිමයි. ඒ නිසා රූපය කියන එකට සප්පච්චයන් කියන වචනය භාවිත කරනවා. රූපය හට ගැනීම පිළිබඳව රූපයේහි පැවැත්ම පිළිබඳව කතා කරනකොට අපිට ප්‍රත්‍ය ධර්මතා කතා කරන්නට වෙනවා. ප්‍රත්‍යයන්ගේ ලක්ෂණය, ප්‍රත්‍යයන්ගේ ස්වභාවය සහ හේතුන්ගේ ස්වභාවය කියනකොට අපිට ලැබෙන දේ තමයි ප්‍රත්‍ය හැම වෙලාවකදීම අසාධාරණයි. හේතුවක් වෙනකොට හේතුව හැම මොහොතකම සාධාරණයි, ප්‍රත්‍ය අසාධාරණයි. හේතුව කියලා අපි කතා කළොත් දැන් නුග බීජයක් ගත්තොත් නුග බීජයෙන් පැලවෙන්නේ නුග ගහක්. එතකොට නුග බීජයේ හේතු කරගෙන තමයි නුග ගහ ඇති වෙන්නේ. නමුත් ප්‍රත්‍ය ගත්තාම අසාධාරණව තමයි හැමතැනකදීම පවතින්නේ. අසාධාරණව කියලා කියන්නේ දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්ම ටික එකම නුග බීජයට නුග ගහක් පැලවීම සඳහා ඒක ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම ඒ පස් දියගිනි සුළං කියන ටිකම පොල් ගහක් පැලවුණත් ඒකට ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රත්‍ය වීම තුළ බීජයේ ස්වභාවය අනුව එක තැනක පොල් ගහක් පැලවෙනකොට තව තැනක නුග ගහක් පැලවෙනවා. ඒ වගේ ප්‍රත්‍ය ධර්මතාවයන් අසාධාරණව හැම මොහොතකම උපකාර කරනවා. රූපේ කියන දේ සප්‍රත්‍ය ධර්මයක්. ඒ කියන්නේ අප්‍රත්‍යව හටගන්න දෙයක් එහෙම නෙමෙයි. හේතු ඇති කල්ලි තමයි රූපේහි පැනවීම නැතිනම් රූපේහි හට ගැනීම තියෙන්නේ. හේතු ඇති කල්හි කියනකොට අපිට රූපේහි පැනවීම කියන දේ අවිද්‍යාවෙන් රූපය හදන දෙයක්. කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයන්ගෙන් රූපය හදන දෙයක්. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූපයන් ඕනෝන්ට ප්‍රත්‍යවීමක් තියෙනවා. පඨවිය ආපෝ තේජෝ වායෝට, ඒ වගේම ආපෝව පඨවි තේජෝ වායෝට, තේජෝ පඨවි ආපෝ වායෝට, වායෝ ධාතුව පඨවි තේජෝ ආපෝ කියන මේ ධාතුන්ට එකිනෙකට අනිත් ධාතුන්ගේ ප්‍රත්‍යවීම තියෙනවා. එතකොට එකක් තුනකට, ඒ වගේම දෙකක් දෙකකට, තුනක් එකකට මේ විදිහට ප්‍රත්‍යවීම පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්. ඕනෝන්ගේ ප්‍රත්‍යවීමක් තියෙනවා. ඒ වගේම අර විදිහට අවිද්‍යාව නිසා රූපය කියන දේ හට ගන්නවා. කර්ම, තණ්හා, ආහාර නිසා රූපය හට ගන්නවා කියලා රූපේහි හට ගැනීම පිළිබඳව අපි ව්‍යවස්ථාපනය කරනකොට මෙතනදී වැදගත් ධර්ම කොටාශයක් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම අපිට වත්තු නානත් ඥානය වගේ කොටසක් අරගෙන බලනකොට රූපේ පිළිබඳ ව්‍යවස්ථාපනය කරනකොට ඇස සහ රූපය ආදී ධර්මයන් ව්‍යවස්ථාපනය කර ගැනීමේදී අවිද්‍යා සමුදයෙන් රූපය සමුදේ වෙනවා. ඒ වගේම කර්මය නිසා, තණ්හාව නිසා, ආහාරය නිසා රූපය හට ගන්නවා කියලා ව්‍යවස්ථාපනය කරගත යුතුයි කියලා මේ රූපයේහි හට ගැනීම පිළිබඳව අර්ථ විභජනයකට ලක් කරනවා. ඒ කියන්නේ රූපය පහළ වීම, රූපයේහි පැවැත්ම, රූපයේ තියෙන බවට හමු වෙන බව මේ හැම දෙයකටම සාධාරණව රූපය කියන එක ප්‍රත්‍ය ඇතිකල්හි ප්‍රකට වන දෙයක්. අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නට පහසු තැනක දැක්කොත් අපි සතර මහා ධාතුවක පැවැත්මක් තමයි රූපය කියලා කියන්නේ. ඒක අපිට උපාදාය රූප විදිහට ඉන්ද්‍රිය ගෝචර වෙනවා. වර්ණ රූපය කියනක උපාදාය රූපයක්, සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින දෙයක්. ඒ වර්ණ රූපය ගෝචර වෙන තැනක සතර මහා ධාතුවේ එකිනෙකට ප්‍රත්‍යවීමක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ. ඒ නිසා රූපය කියන එක වර්ණ රූපය අපිට හම්බෙන තැනක සප්‍රත්‍ය ධර්මයක්. මහා භූත රූපයේ කයට පොට්ටබ්බායතන විදිහට ඍජුවම ගැටීම සිද්ධ වෙනවා. ඒ ගැටෙනකොට ඒකෙදි පඨවි ධාතුව විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් අපිට ගැටීම කියන දේ සිද්ධ වෙන්නේ. අනිකුත් තේජෝ වායෝ ධාතුන් එතන ඇතුළත් වෙනවා. ඒ නිසා ඒ ධාතුන්වත් අපිට මේ ඕනෝන්ට ප්‍රත්‍යවීම පිළිබඳව කතා කරනවා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කතා කරන රූපේහි පැවැත්ම ගැන කතා කරනවා නම් යම් ආකාරයකින් රූපය අපිට ප්‍රකට වෙනවා නම් රූපේ ප්‍රකට වෙන හැම තැනකදීම මේ ප්‍රත්‍ය නිසා හටගන්න බව ඕනෝන්ට ප්‍රත්‍යවීම කියන දේ අපිට දකින්නට පුළුවන්. ඒ නිසා රූපය
සියලු ආකාරයෙන්ම සප්පච්චයන් කියලා ප්‍රත්‍ය සහිතවයි තියෙන්නේ කියන තැනකින් පැහැදිලි කරනවා. ඒ වගේම රූපය සංකත ධර්මයක්. සංකතයි කියලා කියන්නේ හේතු නිසා සකස් වෙනවා කියන එක. හේතුන්ගේ සකස් වීම හේතු ඇතිකල්ලි හටගන්න ධර්මයක් හේතු නැති වෙනකොට නැති වෙනවා. මෙතනදී හේතුව කියන එකෙන් අදහස් කරන්නේ අර කුසල හේතු අකුසල හේතු වගේ තැනක පවතින හේතු නෙමෙයි. ඒ කියන්නේ අපි අර කතා කළානේ ලෝභ දේශ මොහ හේතු, යලෝභ දේශ මොහ හේතුයි කියලා. ඒ මට්ටමේ දෙයක් නෙමෙයි. සංකතයි කියන්නේ යම්කිසි දෙයක් මේ ප්‍රත්‍යයෙන් ගොඩනගෙනවා නම් ඒ දේ පිළිබඳවම තමයි කතා කරන්නේ. ඒ නිසා අපිට රූපයේහි තියෙන සංකත ස්වභාවය පිළිබඳ හේතු නිසා හටගන්න ස්වභාවය ගැන කතා කරනකොට ප්‍රධානම නිර්ණායකයක් තමයි අපිට කතා කරන්නට තියෙන ආයතනයන් එකිනෙකට හේතු වෙන බව. අපි ဒုတိ ය ද්වය සූත්‍රය වගේ සූත්‍රයක් අරගෙන බැලුවොත් ද්වයං නිස්සාය විඥානං සම්භෝති චක්කුංච පටිච්ච රූපේච හේතු දෙකක් නිසා තමයි විඥානය හටගන්නේ. ඇසත් නිසා රූපයත් නිසා කියලා. ඇස සහ රූපය අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳව සංකත ලක්ෂණයක්. මේ දෙක ඇතිකල්ලි තමයි අපිට මේ විඥානයේහි පැවැත්ම වෙන්නේ. ඒ නිසා චක්කු විඥානයේ සංකතයි, ඇහැ රූපය වෙන වෙනම කතා කරන්නේ නැහැ. අපිට අද ප්‍රකට වෙන්නේ රූපය වෙනම තියෙනවා, ඇහැ කියන එක වෙනම තියෙනවා, වෙනම තියෙන ඇහැට බාහිර රූප ඇවිල්ලා ගැටෙනවා වගේ තැනක ඉන්නේ. විග්‍රහ කරනකොට හඳුන්වා දීම සඳහා චක්කු ප්‍රසාද රූපය වෙනමම පැහැදිලි කරනවා. රූපය කියන දේ පැහැදිලි කිරීම සඳහා රූපය වෙනමම පැහැදිලි කරනවා. නමුත් මෙතන තියෙන ලක්ෂණ නැතිනම් මේ එකිනෙකට ප්‍රත්‍යවීම ගැන කතා කරනකොට ඇහැ නැත්තම් රූපය ගැන පැනවීමක් ඇත්තේ නැහැ. රූපය නැත්තම් ඇහැ ගැන පැනවීමක් ඇත්තේ නැහැ. ඇස තිබුණොත් තමයි රූපය පනවන්නේ, රූපය තිබුණොත් තමයි ඇස පනවන්නේ. මොකද රූප පේන්නේ ඇහැ තිබුණොත් පමණයි. ඒ වගේම ඇහැ තියනවා කියන්න වෙන්නේ රූප පෙනුනොත් පමණයි. ඇහැ තිබ්බොත් රූප තියනවා, රූප තියනවා නම් ඇහැ තියනවා කියන ගණේට යනවා. ඇහැ රූප ඇති තැනක තමයි රූපේ දැන ගැනීම වශයෙන් හිතක් හටගන්නේ. එතකොට මේ එකිනෙකට ප්‍රත්‍යවීම කියන දේ අපිට මෙතනදී දක්නට පුළුවන්කම තියෙනවා. මේ එකිනෙකට ප්‍රත්‍යවීම නැතිනම් මේ ධර්මයන් හේතු නිසා ගොඩනගෙන මේ බව සංකත ධර්මයක් කියලා කියනවා. ඒ නිසා චක්කුං අනිච්ඡං සංකතං විපරිණාමි. ඇහැ කියන එක අනිත්‍යයි, සංකතයි, විපරිණාමී බවට පත් වෙන දෙයක්. රූපය කියන එක අනිත්‍යයි, සංකතයි, විපරිණාමයට පත් වෙන දෙයක් කියලා කිව්වහම මේ ඇහැ රූප දෙක හේතු නිසා හටගෙන හේතු නිසා පවතින දෙයක් නම් ඒ නිසා හටගන්න විඥාණය නිට්ටය වන්නට පුළුවන් කමක් නැහැ කියන තර්කය ගොඩනගනවා. මේ විදිහට මේ සියලු ආයතනයන්ගේ පැවැත්ම ගැන කතා කරනකොට අපිට පේනවා සංකත ලක්ෂණ ටිකක්. ඒ කියන්නේ හේතු ඇතිකල්හි ඇතිවෙන ප්‍රතිඵලයක් විදිහට තමයි ඇහැ රූප දෙක පනවන්නේ. එකක් තමයි මේ විදිහට ආයතනයන් එකිනෙකට හේතු වෙන බව. අනිත් එක අපි කලින් කතා කරපු විදිහට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන දේවල් ටික හේතු කරගෙන ඇහැ රූපාදී ධර්මය හට ගැනීම කියන දේ කියන්නේ. ඇහැට විතරක් හේතුව ගැන කතා කරොත් ඇයි ඇහැ හැදුනේ කියලා? ඇහත් නිකම්ම හටගත්ත දෙයක් නෙමෙයි. ඇහැ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකේ ප්‍රතිඵලය තමයි චක්කු ප්‍රසාදය ගෙනල්ලා දෙන එක. රූපේ හදලා දෙන එකේ ප්‍රතිඵලය තමයි රූපේ කියන දේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන එක. ඒ කියන්නේ වර්ණ රූපය අවිද්‍යාවෙන් ආවා කියන එක නෙමෙයි. වර්ණ රූපේ හැදුනේ එළියේ තිබුණ කොහේ හරි අවිද්‍යාවක් නිසා කියනව නෙමෙයි. ආධ්‍යාත්මික ඇහැ හදාගත්ත නිසායි වර්ණ රූපේ පෙනුනේ. ඒ හින්දා ඇහැට පෙන්වන හේතු ටිකම බාහිර රූපයටත් පෙන්වනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටික ඇස ඇතිකල්ලි රූපේ, රූපය ඇතිකල්ලි ඇස කියන මෙන්න මේ දර්ශනය ගොඩනගන්නට අවශ්‍ය නිසා. එතකොට මේ රූපය පොදුවේ අපි සංකත ධර්මයක් ලෙස කතා කරනවා. හේතු නිසා සකස් වෙනවා. හේතු නිසා සකස් වෙනවා නම් රූපේහි ස්වභාවය තමයි හේතු නැති වෙනකොට රූපේ නැති වෙලා යන බව. හේතු නිසා යමක් සකස් වුණා නම් හේතු නැති වෙනකොට රූපේ නැති වෙලා යනවා. ඇහැ කියන එකට පුළුවන් කමක් නැත්තේ නෑ ඕන තරම් වෙලා තියෙන්නට. රූපේට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇහැ නැති වුණත් මෙතන තියෙන්නට පුළුවන් කමක්, පෙනී සිටින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් ඒ ධර්මයන්ගේ ස්වභාවය තමයි අර හදපු හේතු ටික නැති වෙලා යනකොටම ඒ ධර්මය නැති වෙලා යන එක. කසපන්දන මෙතන හරි වැදගත් වෙනක් තියෙනවා.
සංකත ධර්මයන්ගේ ලක්ෂණ පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකත ධර්මයන්ගේ උපාදෝ පඤ්ඤායති උත්පත්තිය පේනවා හට ගැනීම පේනවා ඊළඟට වයෝ පඤ්ඤායති නැතිවීම පේනවා ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති හටගත දේ වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා කියන එක පේන්න තියෙනවා. එතකොට දැන් මේ උත්පාදය පේනවා වැය පේනවා හටගත දේ වෙනස් වීම පේනවා. මෙන්න මේ කාරණාව ප්‍රකට වීම පෙන්වන්නේ හුදු ඵලය විතරක් නැති වෙනවා කියන එකෙන් ඝන සංඥාවක් ඇති කරගෙන ඵලය නැති වෙනවා කියන එක දුරු කිරීම සඳහා පමණක් නෙමෙයි. මේ හේතු සහ ඵල කියන මේ දෙක අතර සම්බන්ධ කරලා මේකෙන් අනාත්ම ලක්ෂණය මතු කිරීමක් වශයෙන් නේද? එහෙමයි. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ ඒ කාරණාවේදී අපිට මේ අනිත්‍යතාවය ප්‍රකට කරවන්නෙම සංකත ලක්ෂණය කියන දේ ප්‍රකට කරවන්නෙම මේ තුල අනාත්මය අපිට ප්‍රකට කරවන්න අවශ්‍ය නිසාමයි. මේක අනිත්‍ය බව දකින්නකොට අනිවාර්යයෙන් මෙතන අනිත්‍යානු දර්ශනය අනාත්මය ගෙනල්ලා දෙනවමයි. එතකොට අපිට ඇස සහ රූපය කියන දෙක අතර තියෙන මේ ලක්ෂණය ප්‍රකට කිරීම, ඒ කියන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති කියනකොට මේකේ හට ගැනීම පේනවා, වැය පේනවා කියන දෙයින් අතර නොවේ ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා සිටියහුගේ වෙනස් බව පේනවා කියන. එතකොට හට ගැනීම පෙනෙනකොට ඒක ඇති උනේ කොහොමද කියලාත්, වැය පේනකොට ඒක නැති වෙලා ගියපු බවත් අර ඇති වුණු ප්‍රතිඵලයේද නිට්ටයව පවතිනක් නෙමෙයි, තමන්ට අවශ්‍ය විදිහට වශයෙහි තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තිබුණ දේත් අර ධර්මයන් වෙනස් වෙවි යනකොට ඒක වෙනස් වෙලා යන දෙයක්. එතකොට විපරිණාමය කියන දේ සිටියුගේ වෙනස් බව කියන දේ දක්වනවා. සංකත ලක්ෂණය දක්වනවා, අනිත්‍ය ලක්ෂණය දක්වනවා, විපරිණාම ලක්ෂණය දක්වනවා. එතකොට මේ සංකත බවත් ඒ වගේම නැතිව යන අනිත්‍ය ස්වභාවය කියන දේත් ඊට පස්සේ විපරිණාමය කියන මේ පෙනෙන දෙහි වෙනස් වීමට යන බව කියන ලක්ෂණයත් කියන මේ ටිකම පෙන්නකොට මේ ඇතුලේ ගොඩනගලා තියෙන දේ තමයි මේ තමාන්ගේ වශයෙහි පවත්වන්නට පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. ඇහැට පුළුවන් කමක් නැහැ රූපේ තමන්ගේ වශයෙහි තියාගන්න. රූපෙට පුළුවන් කමක් ඇත්තේ නැහැ තමන්ට ඕන විදිහට ඇතුළට ඇවිල්ලා පවතින්නට. මේ දේ තුල තියෙන්නේ සංකත ලක්ෂණයක් වෙනකොට ඒ සංකත ලක්ෂණය තුලම ප්‍රකට වෙන්නේ අපිට අනාත්ම බව කියන එක. ඒ කියන්නේ සත්‍යයකගේ හෝ පුද්ගලයෙකුගේ ක්‍රියාකාරීත්වයක් නෙමෙයි, මම රූප බලනව නෙමෙයි. ඇහැ රූප දෙක හටගෙන ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව විතරයි මේ තුල තියෙන. ඒ නිසායි මේ ධර්මය අනාත්මයි කියන්නේ. ආත්මසාර බවක් ඇත්තේ නැහැ. හේතු නිසා ප්‍රකට වෙන බව සහ හේතු නැති වෙනකොට නැති වෙන දේ විසක මෙතන ඇති යථාර්ථය එතනින් එහාට ගිහිල්ලා පවතින පුද්ගලයෙකුගේ රූප දැකීමක් බවට පත් වෙලා නැහැ. අර අපිට සාමාන්‍ය ලෝකය තුල තියෙන සංකල්පයක් මම රූප දකිනවා කියලා. මම තමයි රූප දකින්නේ, මම තමයි සද්ද අහන්නේ, මම ලෝකයේ විඳිනවා කියලා අපිට සංකල්පයක් තියෙනවා. අන්න ඒ ආත්ම සංකල්පයට, ඒ කියන්නේ විඳින්නා සහ විඳිනු ලබන දෙය ලෝකයේහි පවතිනවා කියලා ඇති කරගත්ත ඒ දේ බිඳහෙලීමක් විදිහට තමයි මේ සංකත හේතු නිසා සැකසෙන ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන කාරණාව ඉස්මතු කරලා මේ ඔස්සේ කරුණු පැහැදිලි කරන්නේ. ඒ අනාත්මෝ හේතු වලින් අනාත්මෝ ඵලයන් උපදිනවා. එම හේතු නිරුද්ධ වෙනකොට ඒ ඵල ධර්ම නිරුද්ධ වෙනවා. ඒකට සත්ත්ව පුද්ගල ආත්ම භාව සංඛ්‍යාත දෘෂ්ටියකට ඉඩක් නැති වෙන්නේ නැති වෙන්න. ඉඩක් ඇති වෙන්නේ නැති වෙන්නේ. ඒක අර ဒုတိ ය ද්වය සූත්‍රයේදී බොහොම ලස්සනට ඒ තර්කය ගොඩනගනවා. ඇහැ අනිත්‍යයි සංකතයි විපරිණාම ධර්මයක්. රූපය අනිත්‍යයි සංකතයි විපරිණාම ධර්මයක්. එහෙනම් ඇස අනිත්‍ය වූ කල්හි, රූපය අනිත්‍ය වූ කල්හි චක්කු විඥානය කොහෙන් නිට්ටය වෙන්නද? චක්කු විඥානයත් අනිත්‍යයි කියනවා. ඇහත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි, චක්කු විඥානයත් අනිත්‍යයි. නම් චක්කු විඥාන ප්‍රත්‍යයෙන් ඉපදුණු ස්පර්ශය සහ වේදනාව කොහෙන් නිට්ටය වෙන්නද කියලා. මේ පොදුවේ සමස්තයක් මේ නාම රූප ධර්මයන්ගේ Nirodha කියන දේ තමයි පෙන්වා දෙන්නේ. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ Nirodha කියන දේ පෙන්වා දීම ඊටාම වැදගත් වෙනවා. අනාත්ම ධර්මයේ ප්‍රකට කිරීමෙහිලා නාම රූප ධර්මයන්ගේ Nirodha තමයි හැම මොහොතකම ප්‍රකට වීම සිද්ධ වෙන්නේ. නාම රූප පරිච්ඡේදයක් කිව්වත් නාම රූපයේ පිරිසිදු දකින්නවා කිව්වත් සිද්ධ වෙන්නේ ඒ කාරණාව තමයි. අපි රූපයේහි තියෙන සංකත ලක්ෂණය ගැන අපි දකිනකොට අර අපි පසුගිය දේශනාව තුළ කතා කළා නිමල් සහ කමල් කියලා දෙන්නෙක් පිළිබඳව පසුගිය සතියේ දේශනාවේදී.
ඒකට අර එක්කෙනෙක් ගැන දැනගත්තොත් අනිත් එක්කෙනාව නිකම්ම දැන ගැනීමට යනවා කියලා. ඒ වගේ අපි රූපය කියන එක සංකත ධර්මයක් විදිහට අපි රූපේ ඇත්ත ස්වභාවය දැනගත්තට පස්සේ ඒ රූපය පිළිබඳව අපි දැනගෙන තියෙන සංකල්පික දැනුම කියන දේ පදනම් විරහිතව යන්නක් බවට පත් වෙනවා. දැන් අපිට මේට අවුරුදු 10කට 15කට කලින් මැරුණා කියලා අපි හොඳටම දන්න පුද්ගලයෙකු බැලීම සඳහා අපි හෙට දවසේදී යන්නේ නැහැ. අපි අදහස් කරන්නෙත් නැහැ. ඒ කෙනත් එක්ක කතා කරන්න යන්න ඕනේ කියලා. ඇයි අපි දන්නවා හොඳටම ඒ කෙනා මැරුණා කියලා. අන්න ඒ විදිහටම අපිට ඇහැට ගැටුණු රූපය ඉතුරු නැතුව නැති වුණා කියලා යම් කෙනෙකුට අවබෝධයක් තිබුණොත් ඒ රූපය මෙසේ වේවා හෝ මෙසේ නොවේවා හෝ මමයි ඒක දැක්කේ හෝ කියලා කිසිම ආකාරයකින් ඒ ගැන සංකල්පනාවන් පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඇයි එයා රූපයේ Nirodhe මිසක ඒක නැතිවීම දැක්ක මිසක එයා ඒක පවතින දෙයක් හැටියට ග්‍රහණය කරගත්තේ නැහැ. හරියට අර මරුණු කෙනා නැවත හෙට බලන්න යන්නේ නැහැ වගේ අනිත්‍ය වුණ රූපේ නැවත ඇති හැටියට එයා උපාදාන වශයෙන් බාහිරට යොමු වෙන්නේ නැහැ. කසම මෙතනදී විශේෂයෙන් අපි මතක් කරන්න ඕන තැනක් තියෙනවා. අර ප්‍රසිද්ධ විවරණයක් තියෙනවනේ, මේ ශාසනික විවරණයක් නෙමෙයි. වරක් තරණය කළ ගඟ දෙවරක් තරණය කරන්න බෑ කියන එක. ඒකෙනුත් යම්කිසි අනිත්‍ය ලක්ෂණයක් පැහැදිලි කරනවානේ. මොකද ඒ ගඟ ඉවරයි, දැන් ඒ ගඟ ආපහු තරණය කරන්න බෑ කියන එක. නමුත් ඒ අනිත්‍ය නෙමෙයිනේ බුදුදහමින් මේ අනිත්‍ය කියන එකෙන් පැහැදිලි කරන්නේ. භෞතිකත්වය මත පදනම් වූ යම් වස්තුවක අනිත්‍යතාවය හෝ නොපැවැත්ම හෝ වෙනස් වීම කියන දේ මත නෙමෙයි මේ ධර්මය තුල කතා කරන මේ දර්ශනය සංකතයි කියන මට්ටම ගොඩනගලා තියෙන්නේ. මේක ගොඩනගලා තියෙන්නේ මූලයටම ගිහිල්ලා. ඒ කියන්නේ දැන් අපේ අඹ ගෙඩි ගොඩාක් තියෙන අඹ පොකුරක් අල්ලගත්තොත් ගහට සම්බන්ධ වෙලා තියෙන නැට්ටේ මුලින්ම අල්ලගත්තොත් අඹ ගෙඩි ටික ඔක්කොම උස්සගත්තා වගේ වෙනවා. අන්න ඒ නිසා තමයි මේ ඔක්කොගෙම මුලටම ගිහිල්ලා මේ කතාව කතා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ගැන අහනකොට භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරන්නේ ජේතවනාරාමයේ නිට්ටයද අනිත්‍යද, වටේට තියෙන ගස් කොළන් නිට්ටයද අනිත්‍යද, මේ ඇඟ නිට්ටයද අනිත්‍යද, මේ මට්ටමේ ප්‍රශ්න කිරීමක් නෙමෙයි නිරන්තරව කතා කරන අනිත්‍ය ධර්මයේ කියන තැන කතාවට භාජනය කරන්නේ. ආයතන පරියාය තමයි නැවත නැවත මහන්නේ ඇස නිට්ටයද අනිත්‍යද, රූපේ නිට්ටයද අනිත්‍යද, චක්කු විඥානයේ නිට්ටයද අනිත්‍යද, මේ ප්‍රශ්න ටිකෙන් තමයි බොහෝ අවස්ථාවල ඇහෙන්නේ. යම් අවස්ථාවල තියෙනවා බාහිරව බුදුරජාණන් වහන්සේ විපරිණාමය පැහැදිලි කරන අවස්ථාවල. හැබැයි ඒක එයින් නතර කිරීමට නෙමෙයි. ලෝකේහි ආදීනමය ප්‍රකට කරගත්ත කෙනෙකු නිස්සරණය හොයාගෙන යනවා කියන දේ කතා කරන්න ඕන වෙනකොට ලෝකේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව භෞතිකව අතීතයේදී බෝධිසත්ව කාලේ තිබුණ දේවල් මහණෙනි සංස්කාරයෝ මෙසේද අනිත්‍යට යනවා කියලා කතා කරන තැන නැතුව නෙමෙයි. හැබැයි අර නිවන් දකින්නට අවශ්‍ය වන අනිත්‍ය ගැන කතා කරනකොට කතා කරන්නේ අර විදිහටනේ භික්ෂුන් වහන්සේලාට නැවත නැවතත් අර අපි කිව්වොත් එහෙම දැන් මහා පුන්නම සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවලදී අපිට හම්බෙනවන එක හාමුදුරු කෙනෙක් හිතනවනේ මෙතන ස්කන්ධ ගැන කතා කළා, අනාත්ම සංඥාවක් ගැන කතා කරනවා. එහෙනම් කවුද කර්ම රැස් කරන්නේ? අතීතේ ඉඳලා කර්ම කර කර කවුද සසරේ යන්නේ කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළා මෙහි ඇතැම් මෝග පුරුෂයෙක් මේ ශාස්ත්‍රු ශාසනයේ අතිධාවනය කරනවා කියලා දේශනා කළා. මහණෙනි ඔබලට මොකද හිතෙන්නේ? ඇස නිට්ටයද අනිත්‍යද, රූපේ නිට්ටයද අනිත්‍යද, අපිට සලආයතන සංයුක්තේ නිතර මේක කතා කරනවා දක්නට පුළුවන්. මේ තමයි නිවන් දකින්නට කතා කරන අනිත්‍ය ධර්මයේ අනිත්‍යතාවය කියන දේ, අනාත්මය ප්‍රකට වෙන ලෙස කතා කරන අනිත්‍යතාවය. එතන අර ලෝකේ හටගත්ත දෙයක්, වස්තුවක් ඇති බවට ගත්ත දෙයක නැතුව යන දේ නෙමෙයි එතනදි මතු කරන්නට හදන අනිත්‍ය කියන දේ. අර සංකතව ගොඩනැගුණු ධර්මයෝ ඒ හේතුන්ගේ වෙනස් වීම නිසා, හේතු නැතිවීම නිසා ඒ ඵලය නැති වෙනවා කියන මූල න්‍යාය මත තමයි මේ දේ පැහැදිලි කරන්නේ. ඇහැ අනිත්‍යයි නම්, රූපය අනිත්‍යයි නම් කියන තැන චක්කු ප්‍රසාදය අනිත්‍යයි නම්, වර්ණ සටහන අනිත්‍යයි නම්, එක මොහොතක හටගත්ත රූපේ බැලීම සඳහා නැවත අපි ඇහැක් දල්වන්න යන්නේ නැහැ. අපිට ලස්සන සූත්‍රයක් දකින්න පුළුවන් ස්වාමීන් වහන්සේ අර කුම්මෝපම සූත්‍රය. කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝදහම් බික්කු මනෝවිතක්කේ. ඉබ්බ තමන්ගේ කබල ඇතුළත, ඒ කියන්නේ කටුව ඇතුළට අවයව ටික ඔක්කොම අකුල ගත්තා වගේ භික්ෂුව මනෝවිතරක හකුලව ගන්නවා.
මනෝවිතරක හකුලව ගන්නවා කියන්නේ අපි සාමාන්‍යයෙන් කරන්නේ මනෝවිතරක එළියට දාන එක. එළියට දාපු ගමන්ම නරියා ඉබ්බගේ කෑලි කඩාගෙන කනවා වගේ අපි මායාවේ විශේෂ මායාවේ ග්‍රහණයට හසු වෙනවා. හැබැයි මේ ශාසනය කෙනා මොකද කරන්නේ? මනෝවිතරක හකුලව ගන්නවා. හකුලව ගන්නවා කියලා කියන්නේ අර ආයතනයන්ගෙන් එළියට මනෝවිතරකේ දාන්නේ නැහැ. අපි ආයතනයන්ගෙන් එළියට මනෝවිතරකේ දාන්නේ අපි රූපය දකිනවා. එතන දර්ශන කෘත්‍ය ඉවර වෙනවා. ඊට පස්සේ විඥානන කෘත්‍ය ඇති වෙනවා. විඥානන කෘත්‍ය ඉවර වුණාට පස්සේ අපි මේ විඥානනය කළේ දැනගත්ත දේ එළියේ තියෙන දෙයි කියලා කල්පනා කරලා අන්න මනෝවිතරකයක් ඇති කරගන්නවා. බාහිර භෞතික ලෝකයේ දෙයක් පවතිනවා කියලා. දැන් මේ පවතින දේ ඇති වුණත් පවතින දේ නැති වෙලා ගියා කියලා හිතුවත් පවතිනවා කියන සංකල්පේ නැති වෙලා නැහැනේ. පවතිනවා කියන සංකල්පේ තියෙනවා. පවතින දේ විඳුණු ලබන පුද්ගල බව කියන දේ මෙහි නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් අපිට රූපය ගැන කතා කරනකොට සංකතාර්ථයකින් මේ රූපය පිළිබඳව විග්‍රහ කරන්නේ අපිට පවතින දෙයක් පිළිබඳව නෙමෙයි පවතින දේ ගොඩ නැගුණු පැතිකඩ පිළිබඳවයි කතා කරන්නේ. එතකොට තමයි අපිට රූපය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් හැටියට පෙන්වලා දෙන්නේ. එතකොට ඇහැ රූප හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් විදිහට නම් අපිට හම්බ වෙන්නේ ඒ දර්ශනයෙන් අර මනෝවිතරකේ නැවත රූපයට දාන්න යන්නේ. අර මැරුණු කෙනා එළියේ නැවත බලන්න අපි හෙට යන්නේ නැහැ වගේ අනිත්‍ය වුණ රූපය එළියේ පවතිනවායයි කියලා අපි මනස තුලින් නැවත නැවතත් රූපය ඇසුරු කරන පැත්තට අපි නැඹුරු වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ කෙනාට රූපයේහි ඇත්ත දකින්න පුළුවන් උනේ අර රූපයේ සංකත ලක්ෂණය පිළිබඳ අවබෝධයක් තිබුණ නිසා. හේතු නිසා ගොඩනැගෙන බව සහ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන සංකත බව සහ අනිත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත් නිසා තමයි මේ දේ ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබුණේ. ඒ නිසායි රූපය ගැන තේරුම් ගන්නකොට ඒ රූපයේහි ස්වභාවය සංකතාර්ථයක් කියලා කියන්නේ. ඒ කියන්නේ හේතු නිසා ගොඩනැගුණු ප්‍රතිඵලයක් මිසක රූපය කියන එක හුදෙක් ඇත්තටම පවතින දෙයක් විදිහට අපිට ඉදිරිපත් වුණ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ හේතු රාශියක ප්‍රතිඵලයක් විදිහට එන දෙයක් අපිට පුද්ගල භවකින් ඇසුරු වෙලයි අද මේ හමුවන්නේ කියන දේ තමයි අපිට මේ කාරණාව ඔස්සේ පැහැදිලි කරන්නට ඕන උනේ. කියන්නේ අපි රූපේ මුලින් මතක් කළානේ මේ කියන්නේ භූතය. එහෙම නැතිනම් පවතින ඇත්තම ඇත්ත ස්වභාවයයි පැහැදිලි කරන්නට ඕන වෙන්නේ කියලා. නාම රූපයන්ගේ රූපය සංකත ධර්මයක් විදිහට සංකත ලක්ෂණයක් විදිහට අපිට ප්‍රකට කරලා දීලා තිබුණා. අපිට අභිධර්මයේ තුල පැහැදිලි කරනවා. ඒ සංකත ලක්ෂණය තුල ප්‍රකට කරන්නේ අනාත්මය ස්මතු වන දර්ශනයක් විදිහට හේතුන්ගෙන් සකස් වෙන අර්ථයක් පැහැදිලි කරන්න. ඒකෙන් නැති කරලා තියෙන්නේ නැවත මනෝ විතරකයන් තුල සත්පුද්ගල සංඥාවන්ගෙන් ඒ රූපය ඇති බවට උපාදාන වශයෙන් හැසිරෙන මානසික මට්ටමට පවතින්නට ඉඩක් තියන්නේ නැහැ. ඇයි රූපයේ සංකත ලක්ෂණය අපි තේරුම් ගන්න නිසා. කසපාදන්නේ රූපය පිළිබඳව විග්‍රහ කරනකොට විශේෂයෙන්ම ධම්මසංගණිප්පකරණේ රූපකාණ්ඩයේදී රූපය කියන එක ලෞකික ධර්මයක් හැටියට පෙන්වනවා. ලෝකියන් ඊළඟ ලෝකියන් සාසන සංයෝජනයන් ආදී වශයෙන් පෙන්වනවා. ඒකට ඇයි මේ රූපය කියන එක ලෞකික ධර්මයක් වෙන්නේ? ලෝකෝත්තර භූමියට ඇයි රූපය අයිති නොවෙන්නේ? මේ පිළිබඳව කෙනෙකුට ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. අපි ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නට ඕන. රූපය කියන එක රූපී දෙයක් වගේම ලෞකිකව පවත්නා දෙයක්. රූපය කියන එක රූපී උණ ධර්මයක්. රූපවත්වමයි අපිට ප්‍රකට වෙන්නේ. කියන්නේ ඇහැට වර්ණ සටහනක් විදිහට, කනට ශබ්දයක් විදිහට අපිට එයා යම් කිසි විදිහකින් පෙනී සිටමින් තමයි එයාගේ ස්වභාවය අපිට ප්‍රකට කරන්නේ රූපීවත්. එතකොට ඒ දේ ලෞකිකයි. ලෞකිකයි කියන්නේ ලෝකය තුල පවත්නා දෙයක්. ලෝකයේ තුල ලෝකයේහි දැක්ම ඇතුළේ විතරයි රූපය ඇසුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් මම ඔකෙදි නිතර මතක් කරන උදාහරණයක් තියෙනවා. අපිට හිටගෙන ඉන්න තැන පේන්නේ නැහැ. හිටගෙන ඉන්න තැන හැම වෙලාවකදීම අපිට වැහිලා තියෙන්නේ. අපිට හිටගෙන හිටපු තැන බලන්න පුළුවන්. එතනින් අයින් වෙලා හිටගෙන ඉන්න තැන කෝ කියලා අහුවාම අපිට එතන පෙන්වන්න පුළුවන්. හැබැයි ඒ හිටගෙන හිටපු තැන මිසක හිටගෙන ඉන්න තැන නෙමෙයි. ඒ වගේ රූපය අපිට හටගන්න මොහොතේදී රූපේ හටගන්න මොහොතේදී කියන එකෙන් අදහස් කළේ ඇහැ රූප චක්කු විඥානයන්ගේ එකතුව සිද්ධ වෙන මොහොතේදී අපිට කොයි වෙලාවකවත් රූපය පිළිබඳව ලෝකයේ කෙලෙස් සහිත හෝ කුමක්ද කියන මට්ටමින් හෝ දැනගැනීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපය ගැන නැවත දැනගන්නේ අපි ඒ රූපය
ඇති බවට ගන්න මනෝවිඤ්ඤාණ මට්ටමින් ඇති කරගන්න සිතකින් තමයි රූපය පිළිබඳව දැනගන්නේ. කියන්නේ රූපය ඇසුරු කරන්න පුළුවන්කම අපිට තියෙන්නේ ලෞකික මට්ටමේ නුවණක් නැති මට්ටමක තමයි රූපය ඇති බවට ගන්න මානසික මට්ටමක් ගොඩනැගිලා තියෙන්නේ. ලෝකය තුල පවත්නා මනසකට විතරයි රූපය හසු වෙන්නේ. රූපය කියන දේ හසු වෙන රූපය ඇති බවට ගන්න හැම තැනකදීම ලෝකේ පැවැත්මක් තියෙනවා. මොකද එයාට රූප ලෝකය හිස් වෙලා නැහැ. රූප ලෝකයේහි පැවැත්ම තියෙනවා. දැකපු දේවල් තියෙනවා. අහපු දේවල් තියෙනවා. විඳපු දේවල් තියෙනවා. එයාට මුළු ලෝකෙම ඉන්ද්‍රිය අනුව ගියපු ඉන්ද්‍රියන්ගෙන් විඳින්නට පුළුවන් ඉන්ද්‍රියානුභූතික රූපය එයාට මේ ලෝකය එයාට තියෙනවා. එතකොට මේ ලෝකයේහි පැවැත්ම එතන තියෙන නිසා එයා වාසය කරන්නේ ඒ ලෝකය ඇතුලේ. රූපය ඇති හැමතැනකම ලෞකික මට්ටමේ දෙයක් තමයි ඇසුරු වෙන්නේ. ඒ නිසා රූපය ඇසුරු කරන්නෙම ලෞකික මට්ටමේ දෙයකින් නිසාම රූපයට ලෞකික ධර්මයක් කියලා කියනවා. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ලෝකෝත්තර මට්ටමේ කෙනෙකුට ලෝකෝත්තර භූමියකටපත් වුණොත් ලෝකෝත්තර දර්ශනයකට රූපේ පේන්නේ නැද්ද කියලා. ඇත්තටම ලෝකෝත්තර භූමියකට රූපය ඇසුරු වෙන්නේ නැහැ. රූප නිරෝධය දකින්න පුළුවන් වෙයි. හිටගෙන ඉන්න තැන පේන්නේ නැහැ කියලා අපි කියවනේ. අපි හිටගෙන ඉන්න තැන අපිට දකින්න බෑ. ඒ වගේ රූපය කියලා පවතින රූපේ මේ මොහොතේ දැනගන්නවා කියන එක කොයි වෙලාවකවත් වෙන්නේ නැහැ. රූපය අනිත්‍ය වශයෙන් හරි රූපේ කෙලෙස් සහිත වශයෙන් හරි රූපේ හට ගන්න වෙලාවේදී දැනගන්නේ නැහැ. රූපය හටගෙන නිරුද්ධ වුණ තැනක රූපය නිරුද්ධයි කියලා දකින්න කෙනාට රූපය ඇති බවට හම්බෙනවා කියන දේ දෙන්නෙත් නැහැනේ. රූපය හටගෙන නිරුද්ධ වුණ තැනක රූපේ නිරුද්ධයි කියලා දකින්න කෙනාට රූපයේහි නිරෝධය මිසක පෙනිලා තියෙන්නේ රූපයේහි පැවැත්මක් යාට හම්බ වෙලා නැහැ. ඒ නිසා අපරියාපන්න මට්ටමේ භූමියක, ඒ කියන්නේ කාම රූප රූපාදී ලෝකයක උප්පත්තිය පිණිස පවතින ප්‍රතිසන්දි විපාකයක් අරගෙන දෙන්න පුළුවන් මට්ටමේ තැනක කෙලෙසයක් අපි ළඟ නැති තැනකදී අපරියාපන්න මට්ටමකදී කොයි වෙලාවකවත් රූපය ඇසුරු වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ රූපය ඇසුරු නොවන මාර්ග සහ මාර්ග ඵලසිටවලට ස්කන්ධ හතරක පැවැත්මක් වැය වෙලා තියෙනවා. ඒ තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරක පැවැත්මක්. මාර්ගය සහ ඵලය කියන දේ ඉපදවීම සඳහා මේ ස්කන්ධ හතරක පැවැත්මක්. නිවනට රූපය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ස්කන්ධ හතරක පැවැත්මෙන් ධර්මතා පහක නිරෝධයක් ඇසුරු කරනවා. රූපයේහි නිරෝධය, වේදනාවේහි නිරෝධය, සංඥාවේහි නිරෝධය, සංස්කාරයේහි නිරෝධය, විඥානයේහි නිරෝධය කියලා නාම රූප ධර්මයන්ගේ නිරෝධය තමයි ඇසුරු කරන්නේ මේ ස්කන්ධ හතරකින්. මේ ස්කන්ධ හතර වැය වෙලා තියෙනවා නාම රූප නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා. අපරියාපන්න භූමියේදී නැතිනම් ලෝකෝත්තර භූමිය කියලා අපි කතා කරන තැනකදී කිසිම විදියකින් රූපස්කන්ධයේ පැනවීමක් සිද්ධ කරන්නේ නැහැ. රූපය කියන එකේ නිසා ලෞකික මට්ටමකම විතරයි පනවන්නේ. දැන් වේදනා ස්කන්ධය ගත්තොත් වේදනා ස්කන්ධය කතා කරනවා නාම ධර්මතා ටික කතා කරනකොට ලෞකිකවත් තියෙනවා ලෝකෝත්තරවත් තියෙනවා. සංඥා සංස්කාර විඥාන ලෞකිකවත් තියෙනවා ලෝකෝත්තරවත් තියෙනවා. හැබැයි රූපය ලෝකයේමේව ලෞකිකමයි ඒක. ඒක කොයි වෙලාවකවත් ලෝකෝත්තර රූප කියන්නේ නැහැ. ඇයි රූපය ඇසුරු වෙන්නෙම ලෞකික පැවැත්මකට මිසක ලෝකෝත්තර භූමියකට රූපය අවශ්‍ය වෙන්නේ නැහැ. රූපය අදාළ නැහැ. ඒ හින්දා රූපය යම් කෙනෙකුට තියෙනවා නම් එයාගේ විඥානයේ පිහිටා සිටින්න තැනක් තියෙනවා. එයාට ප්‍රතිසන්දියට යන්නට පුළුවන් හේතු ටික තියෙනවා. අනාථපිණ්ඩිකෝ ආද සූත්‍රය වගේ සූත්‍ර දේශනාවක් අරගෙන බැලුවොත් අපිට බොහොම ලස්සනට මේ කාරණාව සරියුත්තරුන් වහන්සේ අනේපිඬු සිටුතුමාට පැහැදිලි කරලා දෙනවා. ගැහැවිය නුඹේ විඥාණයට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා. රූපය ඇසුරු වෙන්න දෙන්න එපා. නුඹේ විඥාණයට විඥානේ චක්කු විඥානේ ඇසුරු වෙන්න දෙන්න එපා. දැන් ඇහැ රූප ඇසුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ ඇහැ රූප ධර්මයන්ගේ Nirodha ප්‍රත්‍යක්ෂ කළ යුතුයි කියන එක. චක්කු විඥානයේ Nirodha ප්‍රත්‍යක්ෂ කළ යුතුයි කියන එක. ඇහැ රූප චක්කු විඥානයේ Nirodha ප්‍රත්‍යක්ෂ කරනවා නම් එතන රූපේහි පැවැත්මක් නැහැ. එතන රූපයයි පැනවීමක් කරන්න බෑ. ඒ නිසා ලෝකයා යම් ඇහැක් හේතු කරගෙන රූපේ තියනවා කියනවා නම් ආර්ය ලෝකෝත්තර භූමියට ඒ ඇහැ නැහැ. ලෝකයා යම් රූපයක් නිසා රූපේ තියනවා කියනවා නම් ආර්ය වූ ලෝකෝත්තර භූමියට ඒ රූපේ නැහැ. ලෝකයා යම්
චක්කු විඥානයක් නිසා විඥානය පවතිනවා කියනවා නම් ඒ විඥානයේ ලෝකෝත්තර භූමියට ඇත්තේ නැහැ. ඒ නිසා මේ ධර්මයන්ගේ Nirodhe නාම රූප Nirodhe සාක්ෂාත් කරා කියන තැනට තමයි මේ ඔක්කොම ටික යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා රූපය ලෞකිකයි කියන පොදු වචනයෙන් හඳුන්වනවා. ඒ තමයි ලෞකික චිත්තයකටම රූපය අසුරු වෙයි මිසක ලෝකයට අයිති තැනකටම රූපය හම්බෙයි මිසක කොයි වෙලාවකදවත් ලෝකෝත්තර මනසකට රූපය හමුවන්නෙම නැති නිසා. පින්වත්නි අපි විශේෂයෙන් ඔබට අවධාරණය කරන්නට කැමතියි මේ සාකච්ඡා කරන්න මේ ධර්මයේ තියෙන අතිශයින්ම ගම්භීර අතිශයින්ම ගැඹුරු ධර්ම સિદ્ધාන්ත පිළිබඳව. එය තේරුම් ගැනීම අතිශයින්ම දුෂ්කරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ නිපුණ දුද්දසා මේ ධර්මයේ ඊ타ත්ම සියුම් ධර්මයක් දැනගන්නට අවබෝධ කරගන්නට බොහොමත්ම අමාරුයි. බොහොම අපහසුවෙන් කොහොම හරි හිත දියුණු කරගෙන දියුණු හිතකින් තමයි මේ ධර්මයේ තේරුම් අරගන්නට තියෙන්නේ. ඒ නිසා පියවින්ම බුදුසසුනේ තියෙන මේ ගම්භීරතාවය නිසා මේ ධර්ම සාකච්ඡාවත් ඔබ සාමාන්‍යයෙන් දන්න කරුණු වලට ගොඩක් එහා ගියපු ධර්ම સિદ્ધාන්තයන් පිළිබඳව අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා අපි ඔබට කැමති මතක් කරන්නට මේ ගැඹුරු කරුණු ඔබට එකවරම මේ තේරුම් අරගන්නට අමාරු නම් මේ දේශනාවෙන් පස්සේ මේ වැඩසටහනෙන් පස්සේ අන්තර්ජාලයෙන් ඔබට මේ වැඩසටහන බලා ගන්න පුළුවන්. දෙතුන් වරක් හතර පස් වරක් හෝ අහලා බොහෝම නුවණ මෙහෙයවල තේරුම් අරගන්න බලන්න. මොකද මේ නැවත නැවත කියන්නේ ඒ තරමටම මේ ධර්ම කාරණාවන්හි තියෙන ගැඹුරුකම නිසාමයි. ඒ වගේම තමයි ගැඹුරු විතරක් නෙමෙයි ඒ ඔබේ නිර්වාණගාමී මාර්ගයට අතිශයින්ම උපකාරක වන ධර්මයක් නිසා. මොකද නිවන් දකින්නවා කියන එක මේ කඩේට ගිහිල්ලා ටොපියක් චොක්ලට් එකක් ගන්නවා වගේ බොහොම සරල දෙයක් නෙමෙයි. භාවනා පන්තියකට ගිහිල්ලා මොකක් හරි ආලෝකයක් දැක්කට පස්සේ දැන් ඔන්න ධානයටපත් වුණා දැන් රහත් වුණා කියලා එහෙම ලැබෙන මෝහන තත්වයක් නෙමෙයි. ඊටාම උසස් ප්‍රතිපදාවකින් ගුණයෙන් නුවණින් අවබෝධ කළ යුතු ධර්මයක්. ඉතින් ඒ සඳහා ඔබට මහත් උපකාරයක් සැලසීම මෙම ධර්ම සාකච්ඡාවේ විශේෂතම අරමුණ වෙනවා. අපි කතා කළා රූපය පිළිබඳව දැන් කරුණු කාරණා රාශියක් ඔස්සේ. රූපය කියන එක හේතු නෙමෙයි මේ හේතු යෙදෙන ධර්මයන්ද නෙමෙයි මේවා සංකත ධර්මයන් මේ විවිධ පැතිකඩ වලින් කතා කළා. පින්වතුනි මොහොතකට ඔබ හිතලා බලන්න අපි උපන්දා පටන් රූපය ඇසුරු කරනවා බලනවා අහනවා අපිට දැනෙනවා කොච්චර අපි රූප ඇසුරු කරනවද මේ ජීවිතේ විතරක් නෙමෙයි අනන්ත සංසාරයක පටන් මේ රූපය ඇසුරු කරනවා. තාමත් මේ තරම් ඇසුරු කරන රූපය අපට තේරුම් අරගන්න බැරි වුණාද? තව තේරුම් අරගන්න කොච්චර දේවල් තියෙනවද? කසපහඳුන මොහොතකට අපි නිකන් සාමාන්‍ය ලෝකයාගේ චින්තනය අනුව බලනකොට මිනිස්යන්ට හිතෙන්නේ කොච්චර ලස්සන දේවල් තියෙනවද මම මේකට බොහොම කැමතියි මම මේකට අකමැති අන්න ඒ වගේ මානසික පසුබිමකින් ජීවත් වෙන අන්න ඒ බඳු මානසික පසුබිමකින් ජීවත් වන ඔබ දෙවරක් හැරී බලන්න මෙතරම්ම මේ සමීපයෙන් ඇසුරු කරන රූපය පිළිබඳව අපි නොදන්නා පැතිකඩ කොච්චර තියෙනවද අවබෝධ කළ යුතු පැතිකඩ කොච්චර තියෙනවද ඉතින් අන්න ඒ සියලු පැතිකඩ පිළිබඳව ලෝතුරු බුදුරජාණන් වහන්සේ මනාකොටම විවරණය කරලා දීලා තියෙනවා අපිට තියෙන්නේ ඒ ධර්මයේ හරියට අධ්‍යයනය කරන්න හරියට තේරුම් අරගන්න ඊටමත් පහසුවෙන් ඔබට ඔබේ නිවන් මඟ සකස් කරගන්නට පුළුවන්කම ලැබෙයි. එතකොට කසප හඳුනන දැන් අපි කතා කරන්නේ මේ රූපය කියන එක ලෞකික ධර්මයක් කියලා. ඊළඟට මේක සාසව ධර්මයක් වෙනවා. මේක සංයෝජනීය ධර්මයක් වෙනවා. මෙන්න මේ වගේ පැතිකඩ ඔස්සේත් බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ රූපය ගැන විවරණය කරන්න කියලා අපි පැහැදිලි කරන්නට ඕන. රූපය කියන එක ස්වාමීනාංශ මේ සාසව ධර්මයක් හැටියට විග්‍රහ කරනවා සංයෝජනීය ධර්මයක් හැටියට පැහැදිලි කරනවා. සාසව කියනකොට මේ ආසවානං ආරම්මන භූතා සාසවා කියලා ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන නිසා සාසවයි කියන විග්‍රහය තමයි අපිට දකින්නට ලැබෙන්නේ. සාස්ත්‍රව කියනකොට මේ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනවා ආශ්‍රවයන්ගෙන් අරමුණු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ රූපය ඇතුලේ ආශ්‍රව තියෙනවා කියලා නෙමෙයි. රූපය කියන එක ආශ්‍රව සහිත වූ මනසකට තමයි ගෝචර වෙන්නේ. ඒ කියන්නේ ඒ ආශ්‍රව සහිත මනස පැවැත්වීම සඳහා රූපය හිතකර බවක් තුල රැඳිලා තියෙනවා. කෙනෙක් සතු ආශ්‍රව තිබුණොත් ඒ තියෙන කෙනාට සාපේක්ෂව රූපය කියන දේ ආශ්‍රවයන්ට හිත ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. ආශ්‍රව
කියලා කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රවයන්ට. ආශ්‍රව කියන එක සාමාන්‍ය වශයෙන් අපි තේරුම් කළොත් පුරුදු කරගත්ත, එකතු කරගත්ත ගොඩක් දේවල් කියන අර්ථයෙන් අපිට දෙන්නට පුළුවන් වෙන්නේ. කියන්නේ ලෝකයේ තුලක් තියෙනනේ ආසව කියලා. බොහෝ කාලයක පටන් පැවතෙන කෙලෙස් ධර්ම. බොහෝ කාලයක් තුල එකතු වෙච්චි, බොහෝ කාලයක් තුල පැවතගෙන එන කෙලෙස් ධර්මතාවයන්ට කියනවා ආශ්‍රව. මේ වගේම කාමාශ්‍රව කියලා කියනවා කාමයේ සම්බන්ධයෙන් තියෙන පුරුදු කරගත්ත දේවල්. කාමයේ සම්බන්ධයෙන් පුරුදු කරගත්ත දේවල් කියනකොට ඔබට ලස්සන රූප, ලස්සන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගැන මෙනෙහි කරන්න පුළුවන්. ලෝකෙහි පවතින දේවල් තමයි ඔබට මෙනෙහි වෙන්නේ. මේ දේවල් ලෝකේ තියෙනවා. ලස්සන රූප තියෙනවා, ශබ්ද තියෙනවා. මේ විදිහට ඇති කරගන්න සංකල්පනාව ඒක කාම ආශ්‍රවයයි කියලා කියනවා. ඔබ පුරුදු කරපු දෙයක්. ඒ පුරුදු කරපු නිසා තමයි ඔබට ඒක පේන්නේ. භවආශ්‍රවය කියලා කියනවා භවය අනුව කියන සංකල්පනාවට. ඒකට ඒක රූප භව, අරූප භව ආදී වශයෙන් ඇති කරගත්ත භවයේ නිස්ෘත සංකල්පනාවන්. ඊට පස්සේ ditthාශ්‍රවය කියලා කියනවා දෘෂ්ටි හා ප්‍රතිබද්ධ දැක්ම සහ ප්‍රතිබද්ධ වුණ ආශ්‍රවයන්. ඒ කියන්නේ තමන් ඇති කරගත්ත සාසතු උච්ඡේද වශයෙන් ඇති කරගත්ත දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය තුළ තමයි ඔබට ලෝකය පවතිනවා කියලා ඇති බවට ගත්ත දෘෂ්ටියක් තියෙනවා. ඒ නිසා S2 පියාගත්තොත් ඔබට අරමුණක් තියෙනවා, අදහසක් තියෙනවා මේ ලෝකෙම පවතිනවා කියලා. ඒ අර බොහෝ පුරුදු කරගත්ත දේ නිසා ආයතනයන්ට නොගැටුණත් ඔබට කියන්නේ රූප ආයතනයන්ට රූප නොගැටුණත් මානසිකව ඔබට දැක්මක් තියෙනවා ලෝකයේ දේවල් තියෙනවා කියලා. ඒකට කියනවා අපි දෘෂ්ටිය පැත්තෙන් ඔබට ඒක දැනিলা තියෙන ඒ පුරුද්ද කියන දේ ditthාශ්‍රවය. අවිජ්ජාශ්‍රවය කියලා කියනවා මේ ධර්මයන්ගේ ඇත්ත නොදන්නා කම නිසා, නොපෙන්නන කම නිසා පුරුදු කරන ලද දේවල් වලට. මෙන්න මේ ආශ්‍රව ධර්මතා යම් කිසි කෙනෙකුගේ මනස තුල තියෙනවා නම් ඒ කෙනාට ඒ ආශ්‍රව ධර්මතා පැවැත්වීම සඳහා රූපය හොඳ ක්ෂේත්‍රයක්, රූපය හොඳ භූමියක්. ඒ රූපය මත ඔබ තවදුරටත් ආශ්‍රව පවත්වනවා සහ ආශ්‍රවයන්ගෙන් රූපය ඇසුරු කරනවා. අපි කිව්වා රූපය ඇහැට ගැටෙනවා, හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කියලා. ඒ නිරුද්ධ වෙන රූපය ආරම්භය ඔබ ඇති බවට කල්පනා කරනකොට අපි මෙහෙම කිව්වොත් දැන් ආදරණීය දරුවා එකම දරුවා ඔබට නැවත නැවත ලෝකයේහි ජීවත් වෙන දරුවා විදියට හමු වෙනවා. එකපාරක් ඔබ දරුවා දිහා බලලා S2 පියාගෙන හෝ අහක බලාගෙන ඉඳලා නැවත බලනකොට ඔබ හිතනවා කලින් ඉඳපු දරුවා නැවත ඉන්නවා කියලා. දැන් ඇහැට පෙනෙන වර්ණ සටහන අලුතෙන්මයි එන්නේ. ඇහැ පැත්තෙන් ඒ වර්ණ සටහන ගෝචර කරගන්නේ අලුතෙන්මයි. හැබැයි ඔබට අදහසක් තියෙනවා මේ කලින් හිටපු ආදරණීය දරුවා තමයි කියලා. ඒක කොහේ ඉඳලා ආපු දෙයක්ද? ඒක තමයි Tamange හිත පැත්තේ පුරුදු කරපු දේ. ඒ පුරුදු කරපු දේ පැවැත්වුවේ කොහෙද? හටගෙන නිරුද්ධ වුණ රූපය නිරුද්ධයි කියලා නොදන්නා කම නිසා ඒ මත තමයි ඔබ දරුවා ජීවත් වෙනවා කියලා ආදරණීය දරුවා ඇති බවට ඔබ කල්පනා කළේ. ඒ නිසා අන්නේ ආශ්‍රවයන්ගෙන් රූපය නැවත නැවත ඇසුරු වෙන ධර්මයක් නිසා රූපයට කියනවා සාසව ධර්මයක්. ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙන්න පුළුවන්. ඒ ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙන්නේ නැත්නම් ආශ්‍රව ධර්මතා යම් කිසි කෙනෙක් තුළ නැත්නම් ඒ කෙනාට රූපය ඇසුරු වෙන්න විදිහක් නැහැ. ආශ්‍රව ධර්මතාට යම් කිසි කෙනෙක් නැති කරලා නම් ඒ කෙනාට රූප නිරෝධය මිසක පේන්නට ඕනේ රූපේහි ඇති බවට අර අපි අර ඉබ්බා අංගපසංග එළියට දානවා වගේ මනෝ විතර්කයන් එළියට දාන බව යාගෙන් පේන්න බැහැ. මොනොත් රූපේ පැවැත්මක් නැති වෙලා තියෙනවා. අපි ඔකට සරල උදාහරණයක් පැහැදිලි කරන්නේ දැන් ඉදිරිපසින් බෝතලයක් තියෙනකොට හිස් බෝතලයක් අපි ළඟ සීනි කියලා දෙයක් තියෙනවා නම් සීනි තියෙන අපිට මේ බෝතලේ සීනි බෝතලයක් බවට පත් කරගන්නට පුළුවන් සීනි බෝතලයක් බවට පත් වෙන්නට පුළුවන් හිත ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ සීනි බෝතලයක් කියන එකට හිත වෙලා තියෙන්නේ සීනි අපි ළඟ තියෙනකම්. හැබැයි ලෝකේ සීනි කියන දේ පැවැත්මක් නැත්තම් ලෝකේ සීනි කියන දේ පැවැත්මක් නැත්තම් එයාට සීනි බෝතලයක් කියන දේ කතා කරන්න කවදාවත් පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද සීනි කියන දෙයක් නැති නිසා. ඒ වගේ ආශ්‍රව සහිත බව තියෙනකන් ආශ්‍රව සහිත ඔබට සාශ්‍රව වුණ රූපේ නැතිනම් සීනි බෝතලයක් කියන දේ ඔබට තියෙනවා කියලා කියනවා. බෝතලේ ඇතුලේ සීනි නැති වුණත් ඒ කියන්නේ රූපය ඇතුලේ කෙලෙස් නැති වුණත් ඒ බෝතලේ සීනි බෝතලයක් වුණා වගේ කෙලෙස් රූපය ඇතුලේ නැති වුණත් ඒක සාසව වුණ රූපයක් කියලා කියනවා.
හැබැයි ලෝකේ ආශ්‍රව කියන ධර්මතා යම්කිසි කෙනෙක් තුල නැත්තම් එයාට අර සීනි බෝතලේ කියන දේ කවදාවත් පණවන්නට බැහැ වගේ සාසව උන රූපේ කවදාවත් පණවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන් මට්ටමකම තමයි රූපය හැම වෙලාවකදීම හසු වෙන්නේ. ඒට හේතුව ආශ්‍රව සහිත මනසකින් අපි රූපේ නැවත නැවත ඇසුරු කරන කම නිසා. ආශ්‍රව සහ කෙලෙස් ධර්මතා ටික කෙනකෙනාගේ හිත පැත්තෙන් නාම ධර්මතා ටික පැත්තෙන් ඇති කරගන්න දෙයක්. ඒක සංකල්පමේ වශයෙන් පවත්වන දෙයක්. සංකල්පමේ වශයෙන් පවත්වන ඒ කෙලෙස් ධර්මතා ටික සංකල්පමේ වශයෙන් ඇති කරගත්ත ඒ ආශ්‍රව ධර්මතා ටික අපි පවත්වන තැන දිහා බැලුවොත් ඒ පවත්වන තැන තමයි රූපය ඇසුරු කරගෙන මේක පවත්වනකම. අපි ඒ නිසා දැකපු දේවල් අහපු දේවල් සහ විඳපු දේවල් කියලා මේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියලා මේ කතා කරන නාම රූප ධර්ම විශේෂයි තමයි අපි මේ ආශ්‍රව ධර්මතා ටික පවත්න්නේ. ඒ හින්දා රූපය කියන එක පොදුවේ නම් කරනවා සාසව ධර්මයක් කියලා. ඒක ආශ්‍රව ඇති කරන්නට පුළුවන් ආශ්‍රව ධර්මතා ඇති කරන්නට හිත දෙයක්. හැබැයි ඒක ආශ්‍රව නෙමෙයි. නමුත් ඒ දේ දිහා බලාගෙන කෙනකෙනා ආශ්‍රව ඇති කරගන්නවාමයි. යම් කිසි කෙනෙක් රූපය ඇසුරු කරනවා නම් ඒ ආශ්‍රව සහිත වූ කෙනෙක්ම තමයි රූපය ඇසුරු වෙන්නේ. රූපය යම් කෙනෙකුට පවතින්නේ නැත්නම් රූප නිරෝධය ප්‍රත්‍යක්ෂ කරලා නම් ඒ කෙනා ආශ්‍රව නැති කළ කෙනෙක්. ආශ්‍රව නැති කළ නිසාමයි යාට රූපය හම්බ වෙන්නේ නැත්තේ කියලා මේක අපිට බෙදා ගන්නට පුළුවන්. ඒ විදිහටම තමයි සංයෝජනීයන් කියලා අපි කතා කළත්. දස සංයෝජනයක් තියෙනවා. දස සංයෝජනයේම අද අපිට පවතින්නේ රූපේ අනුව තමයි අපි පවත්වගෙන යන්නේ. දස සංයෝජනයේම කියන එකෙන් සංයෝජන පහක් ඕරම් භාගයයි සංයෝජන පහක් උද්දම් භාගයයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන මේ සංයෝජන ධර්ම ඕරම් භාගීය සංයෝජන. එහෙම නැතිනම් කාම භවයට කාම භූමියට අදින සංයෝජන. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන පහ අපිව උද්දම් භාගීය නැතිනම් උඩ පැත්තට අදින දේවල්. මේකට කියනවා සංයෝජන ධර්ම කියලා. හැබැයි රූපය සංයෝජනයක් නෙමෙයි. මේ සංයෝජන ටික පවත්වන්න හිත දෙයක් තමයි රූපය කියන්නේ. රූපේහි අනිත්‍ය දැක්කේ නැත්නම් මේ සංයෝජන ධර්මයන් රූපේ පැත්තට දාලා රූපේ පැත්තෙන් අපි කල්පනා කරනවම තමයි. සක්කාය දිට්ඨිය කියලා කියනකොට සක්කාය දිට්ඨිය ආත්ම සහගත දෘෂ්ටිය අපි පවත්වන්නේ කොහෙද? මේ ආයතන ටික පැත්තෙන්. රූපය දැක්ක කෙනා අතීතෙදි රූප දැකපු මම දැන් වර්තමානයේදීත් රූප දකිනවා. ඒ මමම අනාගතයටත් රූප දකිනවා. දකින රූපයන් අරබයත් ආත්ම සංකල්පේ සහ ඒ රූප දකින පුද්ගලයා පිළිබඳවත් ආත්ම සංකල්පනාව පවත්තලා. සක්කාය දිට්ඨිය කියන මේ සංයෝජනය පවත්වලා තියෙන්නේ දැන් අර රූපයේහි ඇත්ත නොදන්නාකම නිසා ඇති කරගත්ත දේ මත. හැබැයි අපි දැක්කොත් රූපය සංයෝජනීයයි කියන තැනින් රූපයේ සංයෝජන නෙමෙයි කියන තැනකින් අපිට සිද්ධ වෙනවා සංයෝජනය කියන දේ ඇත්තටම පැවතුනේ රූපයට අදාළව නෙමෙයි කියන එක දකින්න. රූපයේහි සංයෝජනීය බව දකිනකොට ඒ තුල අපිට රූප නිරෝධය පිළිබඳව තමයි ප්‍රත්‍යක්ෂ කරන්නට වෙන්නේ. රූප නිරෝධය පිළිබඳව තමයි අවබෝධ කරන්නට වෙන්නේ. එතකොට මේ ධර්ම කොටාසේ ඇතුලේ මහා ලොකු අර්ථයක් අපිට කතා කරන්නට තියෙනවා. ලෝකයේහි පැවැත්ම පිළිබඳව ලෝකය ඇති බවට ගන්න සංකල්පනාව පිළිබඳව අපිට ගෙනල්ලා දීලා තියෙන්නේ මේ ආශ්‍රව සහ සංයෝජන ධර්මතා ටිකක් මත. ආශ්‍රව සහ සංයෝජන කියන ධර්මතා ටික අපි පවත්වලා තියෙන්නේ ඇහැට දැකපු රූප කනට අහපු ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේ ආයතනයන්ට හසු වුණ ධර්මයන්. ඔබ ලෝකය කියලා හිතන්නේ මොනවද? ලෝකයේ ඇති බවට ඔබ කල්පනා කරන්නේ මොකක් ගැනද? එක්ක දැකපු දෙයක්, එක්ක ඔබ අහපු දෙයක්, එහෙම නැත්නම් විඳපු දේවල්. ඒ දේවල් ඇති තැනක් ගැන තමයි ඔබ හිතන්නේ ලෝකය කියලා. හැබැයි ලෝකයෙහි පැනවීම ඒ දේවල් මත පවත්වාගෙන යන ඔබට යම්කිසි වෙලාවක අවබෝධයක් ආවොත් එහෙම ඒ හේතු නිසා හටගත්ත ධර්මය ඒ තැන්වලම හේතු නැති වෙනකොට නිරුද්ධ වුණ බව, ඒකේ පැවැත්මක් නැහැ කියලා ආයේ කවදාවත් දකින්නත් බෑ කියලා. එහෙනම් ඔබට කියන ලෝක නිරෝධයටපත් වුණ කෙනෙක් කියලා. ඒ ලෝක නිරෝධයටපත් වුණ කෙනෙකුට දැන් මේ සංයෝජන සහ ආශ්‍රව ධර්මතා පවත්වන්න තැනක් නැහැ. ඒ කියන්නේ සංයෝජන ධර්මතා පවතින්නත් තැනක් නැති වෙලා. ඒකට කියනවා ඒ සංයෝජන සහ ආශ්‍රව නොහට ගන්න බවට යනවා. ඒක අනුත්පාද සංඛ්‍යාත භාවයටපත් වෙලා නැවත උපදින්නේ නැති තත්වයටපත් වෙලා සංයෝජනීය ධර්මය
හසු නොවන තැනකට ප්‍රතිෂ්ඨාවක් නොවන තැනකටපත් වෙලා තියෙනවා. එතකොට රූපයත් රූපයේ Nirodhe කියන දෙයක් ප්‍රකට වෙන්නට අවශ්‍ය වෙන දර්ශනයක් තමයි අපිට සියලුම රූපය සාසවයි සංයෝජනීයයි ආදී වචන තුල අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ වගේ විවරණයන් තුලින් අපි බලනකොට අපිට පේන දේ තමයි ඒ කියන්නේ කෙලෙස් සහිත බවක් පවත්වන්නට අවශ්‍ය ක්ෂේත්‍රය වටපිටාව භූමියේහි පැවැත්ම පිළිබඳව රූපය කියන එක පදනමක් කොට දක්වන බව. අර උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම සූර්යයා පෙරදිගින් උදා වෙනකොට පෙරදිග බිත්ති කවුළුවෙන් වැටෙන ආලෝකය බස්නාහිර බිත්තියේහි පතිත වෙනවා. බිත්තිය නැතිනම් පොළොව මත පතිත වෙයි. හැබැයි පොළොවත් නැති වුණොත් ප්‍රතිෂ්ඨා රහිතව ආලෝකය නොපෙනී. ඒ වගේ අපිට ඇස සහ රූපය ආදී මේ ධර්මයන් පිළිබඳව අපි කතා කරන්නේ විඥානට්ඨිතීන් විදිහට. රූපය සහ නාමය කියන මේ ධර්මය විඥානට්ඨිතයක්. අපි රූපය ගැන මෙතන කතා කරනකොට රූපය විඥානට්ඨිතයක්. රූපේ විඥානට්ඨිතයක් විදිහට අපි කතා කරන්නේ මේ ආශ්‍රව ධර්මතා ටික පවත්වන්නට හිත ක්ෂේත්‍රයක් වන නිසා. මේ සංයෝජන ධර්මතා ටික පවත්වන්නට හිත ක්ෂේත්‍රයක් වන නිසා තමයි රූපය ආශ්‍රවයන්ට හිත නැතිනම් සාසව ධර්මයක් හැටියට පෙන්වන්නේ. සංයෝජනයන්ට හිත සංයෝජනීය ධර්මයක් හැටියට පෙන්වන්නේ. ඒකට මේ කෙලස් ධර්මතා ටික පවත්වන්නට අදාළ භූමිය බවට පත් වෙලා තියෙන්නේ ක්ෂේත්‍රයේ බවට පත් වෙලා තියෙන රූපය. රූපය යම් කිසි කෙනෙකුට නිරුද්ධ නම් රූපය නැති කරන නම් ඒ කෙනාට දැන් ආශ්‍රව සහ කෙලස් පවත්වන්නට තැනක් නැහැ. ඒ හින්දා මේ ශාසනයේ විශේෂත්වය තමයි රූප නිරෝධය තුල නිවීමක් ගැන කතා කරනවා. අනිත් ශාසනවල කතා කරන්නේ භෞතික ලෝකය තියෙනකොට ඒ තියෙන ලෝකයේ පිළිබඳව අපි නොඇලී ඉන්න පැත්තක් ගැන. භෞතික ලෝකයේහි පැවැත්ම අනුව අපි නොඇලී ඉන්න පැත්තක් නෙමෙයි මේ ශාසනයේ විවරණයට ලක් කරන්නේ. මේ ශාසනයේදී ලෝක නිරෝධය ගැනයි කතා කරන්නේ. ආයතන මත ලෝකයේ ගොඩනැගිලා නම් ආයතන නිරුද්ධ වෙන පැත්තක් ගැන කතා කරනවා. එතකොට අර ආලෝකයට පිහිටක් නොලැබුවා වගේ ලෝකයේහි පැවැත්ම කියන දෙයට පිහිටක් ඇත්තේ නැහැ. ඒ නිසා ලෝකේ පැනවීමක් පේන්නේ නැහැ. සංයෝජන ආශ්‍රවාදී ධර්මයන්ගේ පැනවීමක් ලෝකේ පේන්නේ නැහැ. මොකද ඒ දේ පතිත කරන්න, ඒ දේ පවත්වන්න තැනක් ඇත්තේ නැහැ, භූමියක් ඇත්තේ නැහැ. අන්න ඒ නිසා රූප නිරෝධය සාක්ෂාත් කරලා කියනවා. ඒ හේතුව නිසාම සංයෝජනයන්ට පවත්වන්නට විදිහක් නැහැ. සංයෝජනයන් අනුත්පාද සංඛ්‍යාත නිරෝධයකට ගිහිල්ලා. ආශ්‍රවයන් අනුත්පාද සංඛ්‍යාත නිරෝධයකට ගිහිල්ලා. එතකොට මේක අපි සියුම්ව විමසුවොත් මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැකීම. අනිත් දේ තමයි සමුදය ආර්ය සත්‍ය නිරෝධයටපත් කිරීම. තණ්හාවගේ නිර්වශේෂ නිරෝධය කියන දේ. එතකොට දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දැකීම කියන තැනින් අපි දැක්කේ මොකද්ද? ඇහැ රූප ආදී ධර්මයන්ගේ නිරෝධය දැක්ක. රූප නිරෝධය. ඇහැ රූප ආදී ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් කරනකොට අනිත් පැත්තෙන් අර තණ්හා පාක්ෂික ධර්මයන්ගේ නැතිනම් තණ්හා සහ කෙලෙස් සමුදය පාක්ෂික ධර්මයන්ගේ නොහට ගන්න බවට ගියා. යම් කිසි කෙනෙක් දුක පිරිසිඳ දකිනවා නම් ඔහු සමුදය ප්‍රහාණය කරන්නෙක් කියලා කියන්නේ ওই හේතුව නිසා. යම් කිසි කෙනෙක් හේතු නිසා හටගන්න සංකත ධර්මතාවයන් පිළිබඳව අවබෝධයක් ලැබුවොත් හේතු නැති වෙනකොට ඒ ධර්මයේ නිරුද්ධ වෙන බව තේරුම් ගත්තොත් ඒ නිරුද්ධ වුණ ධර්මය අරබයා කෙනකෙනාගේ සංකිලේශී බව සහ ආශ්‍රව සහිත භාවයේ පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ දේ පවත්වන්නට බැරි නිසා ඒ දේ නොහට ගන්න බවට යනවා. ඒ දේ එක ධර්මතාවයක නිරෝධය සාක්ෂාත් කරනකොට තව ධර්මතාවයක නොහට ගන්න බවට පත් කරලා තියෙනවා. ඒකට අනුත්පාද නිරෝධය කියනවා. මේකට ස්කන්ධයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව නිරෝධය කියලා කියනවා. හස්බන්ද මෙතන තමන්ගේ විශේෂයෙන් මේ යෝගාවචර භික්ෂුන් වහන්සේ නමක්ගේ හෝ ගිහි පුද්ගලයෙක්ගේ හෝ තමන්ගේ නිවන් මඟ ගැන හොඳ පරීක්ෂාවක් කරන්නත් හොඳ අවස්ථාවක් මේක තියෙනවා. සංයෝජන තියෙන පුද්ගලයාට තමයි සංයෝජනීය රූපේ හම්බ වෙන්නේ. ආශ්‍රව සහිත පුද්ගලයාට තමයි සාසව රූපේ හම්බ වෙන්නේ. නිසා යම් කිසි කෙනෙකුට රූපය හම්බ වෙනවා නම් ඔහුට තමන්වම තීරණය කරගන්න පුළුවන් මම ආශ්‍රව සහිතයි සංයෝජන සහිතයි කියන එක. බාහිර ලෝකයේ තුල අපිට ප්‍රතිපදාව පනවන්න වෙන්නේ ඒ කාරණාව තුලම නිසා කෙනකෙනාට තමන්ගේ දුරුණ කෙලෙස් මට්ටම් සහ ආශ්‍රව මට්ටම් පිළිබඳව තීරණය කරගන්නට අවශ්‍ය හොඳ
නිර්ණායකයක් තමයි මේක. අපිට බාහිර රූපවල පැවැත්මක් අතීතේ හිටපු මමම දැන් ඇවිල්ලා මේ ඉන්න මමම අනාගතයට ඉන්නවා කියන එක ගොඩනැගිලා තියෙන්නේ. අතීතේ රූප දැකපු සද්ද අහපු ගඳ සුවඳ විඳපු මම තමයි හිටියේ. ඒ මම දැන් ඉන්නවා අනාගතයටත් මම මේ දේ කරනවා කියන සංකල්පනාව. මේකට කියනවා ආත්ම දෘෂ්ටිය කියලා. ඒ හිටපු මම මේ පැවතිලා දැන් අනාගතයටත් මේ ඉන්න මමම යනවා. එහෙනම් ඒ කෙනාට තීරණය කරගන්න පුළුවන් මේ අතීතය ගැන හාර අවශ්‍යමින් ශෝක වෙන්න පුළුවන් ඒ වින්දන ලෝකයට අදාළ පුද්ගලයා නිර්මාණය වෙලා නම් එහෙනම් Tamanට සක්කාය දිට්ඨිය තාමත් ඒ විදිහටම ආත්ම දෘෂ්ටිය විදිහට බැසගෙන තියෙනවා නම් සක්කාය දිට්ඨිය තියෙනවා කියලා එයාටම තීරණය කරගන්න පුළුවන්. ඒ දේ උපදින්න නැති මට්ටමට රූපයේ Nirodhe සාක්ෂාත් කළා නම් ඒ කෙනාටම ඒක තීරණය කරගන්න පුළුවන් Taman ඉන්න මට්ටම සක්කාය දිට්ඨිය යම් කිසි කෙනෙකුට දුරුයි නම් ඒ කෙනා ඉන්න මට්ටම තීරණය කරගන්න Tamanටම පුළුවන්. මේක එක පැත්තකින් හොඳ මිනුම් දණ්ඩක් කෙනාගේ කෙලෙස්යන් ඇති බව සහ නැති බව තේරුම් ගන්නට. ඉතින් නිර්වාණගාමී ප්‍රතිපදාවට අත්‍යවශ්‍යම වන ධර්ම સિદ્ધාන්ත පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් පැවතියේ. විශේෂයෙන් අපි නැවත නැවතත් ඔබට අවධාරණය කරන්නේ මේ සාකච්ඡා කරන්නේ සම්මුති ධම් කරුණු පිළිබඳව නෙමෙයි පරමාර්ථ ධර්ම කාරණා පිළිබඳව ධර්මතා වශයෙන් මේ සියල්ලක් සාකච්ඡා කරන්නේ අභිධර්මයේ ආශ්‍රය කොටගෙන. ඒ නිසා ඔබට යම් නුහුරු ගතියක් දැනෙන්නට පුළුවන්, අවබෝධයේ දුෂ්කර ගතියක් දැනෙන්නට පුළුවන්. නමුත් ඔබ උත්සාහවත් වෙන්න, සිහිනුවන යමා දැඩි උනන්දු වෙන්න ඔබට මේ ධර්මය ඊටාම ඉක්මනින් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙයි. එතකොට ඔබට වටහා ගන්නට පුළුවන් වෙයි නිවන් දකින්නවා කියනකොට කොයිතරම් සම්‍යක් දර්ශනයක් අපිට අවශ්‍ය වෙනවාද කියන එක. ලෝතර බුදුරජාණන් වහන්සේ අපට අවශ්‍ය වන හැම ධර්ම කාරණාවක්ම මනාකොටම දේශනා කරලා තියෙනවා. ධර්මයේ සුදේශිතයි. ඉතින් අපිට තියෙන්නේ හරියට ඒ ධර්මයේ තේරුම් අරගන්න එකයි. හරියට අධ්‍යයනය කරලා තේරුම් අරගෙන අපේ ප්‍රතිපදාව වශයෙන් යොදා ගන්න එක. ඒ සඳහා නැවත නැවතත් උත්සාහවත් වන්න කියලා සිහිපත් කරමින් අද ධර්ම සාකච්ඡා මණ්ඩපයේ සඳහා වැඩම කොට වදාළ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හඳුරන් වහන්සේට අපි විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබට නිරතුරු අහන්නට ලැබෙන ධම් කරුණු වලට වඩා අතිශයින් ගැඹුරු ධර්ම સિદ્ધාන්ත පිළිබඳවයි කස්සප හඳුරන් වහන්සේ මෙතුවක් වෙලා මේ පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් මේ උතුම් ධර්ම සාකච්ඡාවෙන් රැස් කරගත් අත්‍යුදාර කුසල සම්භාර ධර්මයන් සදේවක ලෝකයාටම ලෞතුරු ශාන්තිය පිණිස හේතු වාසනා වේවායි අවසාන වශයෙන් ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සම්මා සම්බුද්දස්ස